දරුවනේ සුබ සැන්දෑවක්. දුලපතලට මාව ඇහෙනවද? ඔව් සර්. හරි. අපි එවනම් එදා පේපර් එකේ දෙවෙනි කොටසට තමයි අපි එන්න තියෙන්නේ නේද? ඔයගොල්ලන්ගේ උත්තර පත්‍රය සූදානම් කරගන්න. පතු පෑන ළඟට ගන්න. දැන් ඔයගොල්ලෝ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් විදියට මම මේ දෙන උපදෙස් එක්ක නිවැරදිව පරීක්ෂා කරලා අදාළ ලකුණු පවරන්න ඕන. තේරෙන්නේ තැන් වලින් අහන්න පුළුවන්. ඊට පස්සේ නිවැරදි තක්සේරුවක් මේ තුලින් ඔයගලන්ට ගන්න පුළුවන්. අපි බලමු. ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1 සකස් වෙන්නේ ඔබ දන්නවා ප්‍රශ්නාංක 1 සකස් වෙන්නේ පුතා ප්‍රතිශත තේමාව පදනම් කරගෙන. ප්‍රතිශත තේමාව පදනම් කරගෙන තමයි ප්‍රශ්නාංක 1 සකස් වෙන්නේ. මේකේ තව විශේෂත්වයක් තමයි මේක විහුවගත නොවන ආකාරයේ ප්‍රශ්නයක්. විහුවගත නොවන ආකාරයේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබට පේනවා මේක එක ප්‍රශ්නයයි අහන්නේ. මේ මිතුරාගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව හේතු සහිතව පැහැදිලි කරන්න කියන එක විතරයි ඔබෙන් අහන්නේ. නේ? මොකද්ද කතාව? කතාව තමයි A හා B මූල්‍ය ආයතන දෙකක මුදල් ණයට දෙන ආකාරයේ පහත දැක්වේ. ඒ ආයතනය මුදල් දෙන්නේ 18%ක පොලියක් අය කරනවා වාර්ෂික පොලියක්. පොලිය ගණනය කරන්නේ හීනවන ශේෂ ක්‍රමයට ණය හා පොලිය සමාන මාසික වාරික ලෙස ගෙවිය යුතුයි. ණය හා පොලිය සමාන වාරික ලෙස ගෙවිය යුතුයි. වාර්ෂිකව 10%ක පොලියක් අය කරන අතර පොලිය ගණනය කරන්නේ වැල් පොලිය ක්‍රමයට තමයි B ආයතනය. ණය හා පොලිය නියමිත කාලයේ අවසානයේ එකවර ගෙවිය යුතුයි. අනේ ණය හා පොලිය නියමිත කාලයේ අවසානයේ එකවර ගෙවන්න ඕන B ආයතනේ. ඒ ආයතනේ ණය හා පොලිය සමාන මාසික වාරික ලෙස ගෙවන්න පුළුවන්. ඊළඟට අපිට කියනවා සමන්තට රුපියල් 300,000ක ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. ඔහු එම ණය මුදල පොලිය සමග අවුරුදු 2ක කාලයකදී ගෙවා නිම කිරීමට බලාපොරොත්තු වේ. ණය ගැනීමේදී වැඩිපුර පොලියක් ගෙවිය යුතු වන්නේ ඒ ආයතනයෙන් ණයට ගැනීමෙන් බව සමන්තගේ මිතුරෙක් පවසනවා. ආයතන දෙකෙන් ණයට ගැනීමේදී ගෙවිය යුතු මුළු පොලිය සොයා මිතුරාගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව හේතු සහිතව පැහැදිලි කරන්න තියෙනවා. හේතු සහිතව පැහැදිලි කරන්න තියෙනවා. කවුද අපිට ආරම්භය ආරම්භ දෙන්නේ මේකේ? සමන්ත ගන්නේ 300,000ක ණය මුදලක්. එතකොට මේ ආයතන දෙකෙන්ම ඔහුට ලැබෙන පොලිය වෙන වෙනම හොයලා ඒ පොලිය සසඳලා පොලිය ගෙවිය යුතු ඊට පස්සේ අපිට අහනවා ආයතන දෙකෙන් ණය ගැනීමේදී ගෙවිය යුතු මුළු පොලිය සොයා මිතුරාගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව හේතු සහිතව පැහැදිලි කරන්න කියලා. ඔව්. කවුද අපිට මේකට ඉදිරිපත් වෙන්නේ? ඉදිරිපත් වෙන්න කවුරු හරි? සර්. ඔව්. අදීෂ සර් ඒකට මුලින් ඒ ආයතනේ පොලිය හොයාගන්න. ඇහෙන්නේ නැහැ පුතා. හයියෙන් කතා කරන්න. සර් ඒකට මුලින් ඒ ආයතනේ පොලිය හොයාගන්න ඕන. ඒ ආයතනේ B ආයතනේ පොලිය. අනිවාර්යයෙන්. අපි හොයමු එහෙනම් ඒ ආයතනයේ මාසක ණය මුදලක් අපි ඒ ආයතනයේ පොලිය හොයාගෙන යමුනේ. ඒ ආයතනයේ. අපි මෙහෙම ගමුනේ. ඒ ආයතනය අංක 1 ඒ ආයතනයේ මොකද්ද හොයාගන්න ඕනේ? මාසකට ණය මුදල ඕනනේ. මාසකට
ණය මුදල. සර් ඒක එකපාර පොලිය හොයලා ගන්න බෑ. ඒ ආයතනයේ හීනවන ශේෂය ක්‍රමයට තමයි පොලිය අය කරන්නේ නේද? ඔයා එකපාරමද ගත්තේ? ඔව් සර් එකපාර වාර්ෂික පොලිය ගත්තා. හීනවන ශේෂය යටතේ වෙන්නේ. එතකොට අපිට ඕන නේද මාසික ණය මුදල හොයලා ඊට පස්සේ ඔයාට මාස 1ක ගණන් ඒව ඕන වෙනව නේද? ඔයා ගත්ත විදිහ කියන්න බලන්න. 300,000 300,000 118න් වැඩි කරා. 118 වැඩි ගුණ කරලා කරා. ඈ ඔව් එන්නත් දෙකෙන් ගුණ කරා. මේ ගානේ කියනව නේද අදීශ? මෙතන බලන්න. මෙතන පොලිය ගණනය කරන්නේ හීනවන ශේෂ ක්‍රමයට කියලා. හීනවන ශේෂ ක්‍රමයට කියලා තියෙනව නේද? ඈ? එතකොට පුතේ හීනවන ශේෂ ක්‍රමයට නෙමෙයි පොලිය අය කරන්නේ. ඒතර මාසිකව ගෙවන ණය මුදලේ කොටස හොයලා ඊට පස්සේ මාස ඒකකයට පොලිය හොයලා මාස ඒකක ගණන හොයලා එහෙම නේද අපිට මුළු පොලිය හොයාගන්න වෙන්නේ. ඔයා ඔය අරන් තියෙන සුළු පොලියට. ඔයා ඒ අරන් තියෙන සුළු පොලියට හීනවන ශේෂයට නෙමෙයි. නේද? ඔව් සර්. එතන පටලවගෙන ඔයා. එතන පටලවගෙන. එතන පටලවගෙන. ඒ ගාන හොඳට කියවගෙන නැහැ. අපි මුලින්ම හොයාගන්න ඕන ඒ ආයතනයේ මාසක ණය මුදල කොච්චරද කියලා. මාසික ණය මුදල. ඒකට අපි කරන්න ඕන පුතා ණය මුදල 300,000යිනේ. මාසයකට ණය මුදල බලන්න දැන් මේ අවුරුදු දෙකකටනේ ණය මුදල ගන්නෙ. අවුරුදු දෙකකට මේක අපි බෙදන්න ඕන 24න්. 24න් බෙදන්න ඕන. එතකොට අපිට මේක පුළුවන් 12න් බෙදුවොත් 6න් බෙදමුකෝ 36ව 5යි. ඒ කියන්නේ 50000යි. 6 වරක් 4යි. ආයි 4න් බෙදුවොත් 4 වරක් 1යි ඉතුරු 10 4 වරක් 2 8යි. එතකොට එන්නේ 12500යි. රුපියල් 12500යි. ඔක තමයි ඒ ආයතනයේ මාසක ණය මුදල. ඊට පස්සේ මාසකට ණය අපිට ගන්න පුළුවන් මාසිකව ගෙවන ණය මුදලේ කොටසක පොලිය. මාසිකව ගෙවන ණය මුදලේ කොටසට පොලිය. මාසිකව ගෙවන ණය මුදලේ කොටසට පොලිය හොයන්න අපි 12500 ගුණ කරනවා 118ක් එන්නේ වාර්ෂික පොලියනේ. මේ වර්ෂයකට පොලිය. මාසයකට පොලිය බලන්න අපි මෙයාව 12න් එකකින් ගුණ කරනවා. ඒ කියන්නේ 12න් බෙදනවා කියන එක. මාසයකට පොලිය. මෙතන 100ව 1යි. මෙතන 125යි. මෙතන එතකොට 6න් බෙදන්න පුළුවන් 6 වරක් 3යි 6 වරක් 4යි. නේ? එතකොට මෙතන එනවා 6 වරක් 2යි. sorry 6 වරක් 2නේ. 6 වරක් 2යි. එතකොට මෙතන එනවා 3 වරක් 5 15යි 3 වරක් 2 6යි 1යි 7යි 3 වරක් 1 3යි බෙදීම 2. ඒ කියන්නේ 1යි ඉතුරු වෙනවා 1ක් 10 8යි 16යි ඉතුරු වෙනවා 1ක් 7යි 750යි නේ. මේ එන්නේ මාස ඒකකයට මාසිකව ගෙවන ණය මුදලේ කොටසට පොලිය. ඊට පස්සේ අපි හොයාගන්න ඕන නුවන්ක ඊළඟට අපි මොකද්ද හොයාගන්න ඕනේ? මාස එකක ගන්න. මාස ඒකක ගණන. මාස ඒකක ගණන. කොහොමද මාස ඒකක ගණනේ?
24 ගුණ කිරීම 25 බෙදීම 2. වාරික ගානට එකක් එකතු කරලා එනාගෙන් ගුණ කරලා දෙකෙන් බෙදන්න පුළුවන්. ත්‍රිකෝණ සංඛ්‍යාවක්. 24 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. මේක බෙදෙනවා 12න්. මේක ගුණ කරාම එනවා 12 5 60යි 6ක් ඉතුරු 12 24යි 6යි 30යි 300යි. මාස එකක 300යි. ඊට පස්සේ අපි එනවා ගෙවන මුළු පොලිය. ගෙවන මුළු පොලිය. ගෙවන මුළු පොලිය වෙන්නේ එතකොට මෙතන රුපියල් 187යි 750 අපි ගුණ කරනවා දරුවනි 300යි. 187යි 50 අපි ගුණ කරනවා 300යි. එතකොට 1යි 8යි 7යි 5 අපි 3ෙන් ගුණ කරනවා. 3 5 15න් 5 එකක් ඉතුරුයි. 3 7 21යි 1යි 22න් 2 දෙකක් ඉතුරුයි. 8 වරක් 3 24යි 25යි 26න් දෙකක් ඉතුරුයි. 3 3යි 4යි 5යි. එතකොට එනවා මෙතන 5යි 6යි 2යි 5යි මෙතන බිංදු 2යි දශම ස්ථාන දෙකක් තිබ්බහම බිංදු 3යි බිංදු 3ක් එනවා මෙතනනේ. එතකොට දෙකක් තිබ්බහම රුපියල් 56250යි. මේ තමයි ඒ ආයතනයෙන් අය කරන පොලිය. 56250යි. අදීශ මතක් වුණාද? හීනවන ශේෂයේ යටතේ පොලිය ගණනය කරන විදිය. මාසිකව ගෙවන ණය මුදලේ කොටස ඕන. මාසිකව ගෙවන ණය මුදලේ කොටසට පොලිය ඕන. මාස ඒකක ගණන ඕන. ඊට පස්සේ ගෙවන මුළු පොලිය ඕන. ඔය එතකොට වසරකට ගෙවන පොලිය නේද වසරකට. නෑනේ මේ අපි ගන්නේ මේ අවුරුදු දෙක සඳහානේ 24න් අපි බෙදන්නේ. 24න් බෙදන්නේ. වසර දෙකකටනේ. තේරුණා? මාස ඒකක ගානෙන්නේ වසර දෙකකටනේ 24නේ ගන්න. වාරික ගාන 24යි. දැන් අපි හොයන්න ඕන මොකද්ද? B ආයතනයේ පොලිය. B ආයතනයේ පොලිය වෙන්නේ වැල් පොලියනේ. මම ලකුණු අන්තිමට දාන්නම්. ඊළඟ පිටුවට යමු. අපි එනවා B ආයතනයේ පළවෙනි අවුරුද්දට පොලිය. නැත්තම් කෙලිම ගන්නත් පුළුවන්. B ආයතනයේ පළමු වසරට පොලිය. පළමු වසරට පොලිය. B ආයතනයේ පළවෙනි වසරට පොලිය එන්නේ ණය මුදල රුපියල් 300,000යි. ඒ 300,000 අපි ගුණ කරනවා B ආයතනයේ පොලි ප්‍රතිශතය 10 නේද? වාර්ෂික පොලි ප්‍රතිශතය 10යි. නේ? එතකොට මේක 100ෙන් බෙදලා මෙතන එනවා 3000යි. 3000ේව 10ක් 30000යි. ඒ පළවෙනි වසරට පොලිය. ඊට පස්සේ දෙවන වසරට පොලිය. දෙවන වසරට පොලිය එන්නේ දැන් දෙවෙනි වසර වෙනකොට ණය මුදල මොකද වෙන්නේ? 300,000ට 30,000 එකතු වුණාම 330,000යි. ඒක ගුණ කරනවා නැවත 100%යි. 100ව 1යි 100ව 3300යි. ඒ කියන්නේ රුපියල් 33000යි. එම නිසා අපි කියනවා ගෙවන මුළු පොලිය. ගෙවන මුළු පොලිය. ගෙවන මුළු පොලිය වෙන්නේ මේ 30000ට එකතු වෙනවා 33000. එතකොට එනවා දරුවනි රුපියල් 63000. 63000. තේරුණාද? මේක එකවර ගන්න පුළුවන්.
එකවර ගන්නවා නම් මෙහෙමයි කරන්නේ 300,000 ගුණ කරනවා 100%110න් ආයි ගුණ කරනවා 100%110න් ඒ එන උත්තරෙන් 300,000 අඩු කරන්න ඕන. එතකොට අපිට එකපාර පොලි එනවා. 300,000 අඩු කරන්න ඕන. මෙතන ඉන්නේ වසර දෙක අවසානයේ ගෙවන මුළු මුදල. මේ මුළු මුදලේ මුළු මුදල හොයලා ණය මුදල අඩු කරාම පොලි එනවා. මෙහෙම එකපාර ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි කල්පනාවෙන් සුළු කරන්න ඕන. මේක අවුරුදු දෙකකට හින්දා තමයි 100%110 ආයි දෙවෙනි අවුරුද්දේදී 100%110 නේ කොහොම ගන්නත් පුළුවන් ඊළඟට අපි දැන් ඔන්න A ආයතනයේ පොලියක් ගත්තා B ආයතනයේ පොලිය ගත්තා දැන් එහෙනම් වඩා වාසිදායි වෙන්නේ මොන ආයතනයේද කියන එකනේ අපිට ඕනේ දැන් අපි කරන්නේ අපිට A ආයතනයෙන් ආවේ පොලිය 56250යි. එතකොට අපි කියනවා රුපියල් 63000 අර 56250ට වඩා වැඩි. නිසා අන්න අපි කියනවා B ආයතනයෙන් ණයට ගැනීමෙන් වැඩි පොලියක් ගෙවීමට සිදු වේ. එම නිසා B ආයතනයෙන් ණයට ගැනීමෙන් වැඩි පොලියක් ගෙවීමට සිදු වේ. එම නිසා මිතුරාගේ ප්‍රකාශය අසත්‍ය වේ. මිතුරාගේ ප්‍රකාශය අසත්‍ය වේ. එම නිසා මිතුරාගේ ප්‍රකාශය අසත්‍ය වේ. ඔන්නෝම. කොහොමද ඔයගොල්ලන්ගේ උත්තරේ ගලපගත්තද අහන්න? සර් මේ ඔක දෙවියන් දිව වාක්‍ය ඕනේ සර්. මොකද? B ආයතනයේ ණයට ගැනීමේ වැඩි පොලියක් ගෙවීමට සිදු වේ කියලා. අපිට මේ සමානතාවයේ දාලා කෙලින්ම මිතුරාගේ ප්‍රකාශයේ අසත්‍ය වේ කියලා දාන්න වෙන්නේ. දැන් මිතුරාගේ ප්‍රකාශය මොකද්ද? මෙතන මිතුරා අහන්නේ මොකද්ද? මේක මිතුරා කියන්නේ ආයතන දෙකෙන් ණයට ගැනීමේදී ගෙවිය යුතු මුළු පොලිය සොයා. දැන් මෙයා කියන්නේ මොකද්ද? ණයට ගැනීමේදී වැඩිපුර පොලියක් ගෙවිය යුතු වන්නේ ඒ ආයතනයෙන් ණයට ගැනීමේදී බව සමන්තගේ මිතුරෙකු පවසයි. ඒ ආයතනයෙන් ණයට ගැනීමේදී බව. ඒ ආයතනයෙන් ණයට ගැනීමේදී බව තමයි මෙයා කියන්නේ. එතකොට ලවිඳු අපි මෙතන දැන් 63000යි 56250යි සැසඳුවා. මේකේ සැසඳුවා. මේකේ තියෙන B ආයතනයේ පොලිය A ආයතනයේ පොලියට වඩා වැඩි බව තමයි මෙතන පෙන්නන්නේ. එතකොට ඔයා කියන්නේ B ආයතනයෙන් ණයට ගැනීමෙන් වැඩි පොලියක් ගෙවීමට සිදු වේ කියන එක අවශ්‍ය නැහැ කියන එක. එහෙම ලිව්වේ නැතුව නේ? ඔව් සර්. ඒක සත්‍ය අසත්‍ය බවනේ අහන්නේ. ඔව්. විශේෂයෙන් මෙන්න මෙතනට තමයි ලකුණ ලැබෙන්නේ සැසඳීම අත්‍යවශ්‍යයි. හරි? සැසඳීම අත්‍යවශ්‍යයි. ඊට පස්සේ මිතුරාගේ ප්‍රකාශය අසත්‍ය වේ කියන කාරණාව එක. මේක ගැටලුවක් නෑ මොකද අපි මෙතන AB වෙන වෙනම පොලිය හොයලා තියෙන හින්දා මෙතන දන්නවනේ Aද Bද කියන කාරණාව දන්නවා. ඒතර 6355650ට වැඩි හින්දා මේක නොලිව්වා කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ. මෙතන ලකුණු දෙක වෙන් වෙන්නේ මෙතනට එකයි මෙතනට එකයි. තේරුණා? ඉතින් වැඩිපුර යමක් තමයි මේ කරලා තියෙන්නේ. එහෙම ලිව්වේ නැහැ කියලා ලකුණු අඩුවීමක් වෙන්නේ නැහැ. ලකුණු දුන්නොත් මෙතන 63000ට තව ලකුණක් තියෙනවා. එතකොට
33000ට ලකුණක් තියෙනවා. මෙතන මෙන්න මේ 30000ට නෙවෙයි 300,000 100ට 10න් ගුණ කරන බවට ලකුණක් තියෙනවා. ඔයගොල්ලෝ ලකුණු දාගන්න. සර් ඔව්. සර් 33000ට ලකුණක් ගන්න පුළුවන්ද අර එකවර සුළු කිරීම කරපු අයට කොහොමද ලකුණු හම්බෙන්නේ? ඒ එකවර සුළු කිරීම කර දැන් මෙතන සමස්ත ලකුණු වෙන්නේ 3යිනේ. 63000ට මේ 3නේ. එතකොට එතන ලකුණු 3 එන්නේ අතන 100ට 110න් ගුණ කරලා ආයි 100ට 110න් ගුණ කරලා මෙතන 30000 හරි 300,000 අඩු කිරීම 300,000 ඊට පස්සේ පොලිය. කොහොමත් පොලිය ලකුණ එනවා. හරි? පොලිය ලකුණ එනවා. ඊළඟට ඔයාට ලකුණ එන්නේ මෙන්න මේ මෙතන 100ට 110න් වාර දෙක ගුණ කරනකොට එකක් එනවා. මෙන්න මේ 300,000 අඩු කරනකොට එකක් තියෙනවා. අඩු කරනවා. හරි. ඒක තමයි ලකුණු තුන හැදෙන්නේ. එතකොට දරුවනි මෙතනට එතකොට 1 2 3 4 5යි ඊළඟට අපි මෙතනට ආවොත් මෙතන ලකුණු වැටෙනවා මේකේ 300,000 24න් බෙදෙන බව පෙන්නනවට එක දෙයි. නැතු උත්තරේට නෙවෙයි යා. 300,000 24න් බෙදෙන බව පෙන්නනවට එකයි. ඒක 118න් ගුණ කරලා 12න් බෙදෙන බව පෙන්නනවට එකයි. 300ට එකයි. 187යි 750 300න් ගුණ කරනවට එකයි. 56250ට එකයි. එතන ලකුණු 5යි. ඒ අනුව තමයි සමස්ත ලකුණු 10න් කීයද කියලා වැටෙන්නේ. පැහැදිලිද? බලන්න අඩුපාඩු තියෙනවා නම් අහන්න. හීනවන ශේෂය මතක් වුණා, වැල්පොලිය මතක් වුණා. ඒ දෙක සැසඳීම තුල තමයි මේ ප්‍රශ්නේ ගොඩනගලා තියෙන්නේ. යමුද ඊළඟ ප්‍රශ්නෙට? හරිද? බලන්න පළවෙනි ප්‍රශ්නේ ලකුණු 10න් කීයද කියලා දාන්න. හරියට මාර්ක් කරන්න. විශේෂයෙන්ම වැරදි අඩුපාඩු හඳුනා ගන්න. ප්‍රශ්නාංක දෙකට අපි එමු. ප්‍රශ්නාංක දෙක නිර්මාණය වෙන්නේ දුවේ පුතේ ජ්‍යාමිතීය ප්‍රශ්නයක්. මේක ජ්‍යාමිතීය තේමාව යටතේ. ජ්‍යාමිතීය තේමාව යටතේ තමයි එන්නේ ප්‍රස්ථාර පාඩම. වර්ගජ සිතවල ප්‍රස්ථාර. ඔව් මට පොඩ්ඩක් ඕන මෙතන ප්‍රශ්න මට මේ ප්‍රස්ථාරය අඳින්න අවශ්‍ය කරන කාරණා ටික මෙතන පොඩ්ඩක් සම්බන්ධ කරගන්න ඕන. විනාඩියක් දෙන්න.
ඔයගොල්ලන්ට මේ පේපර් එක ෂෙයා වෙලා නැහැ තාමනේ. හරි. දැන් පේපර් එක ආව නේද? ඔව් සර්. හරි. y සමානයි x ධන 1 x ඍණ 3 ශිතයේ x අගයේ කිහිපයකට අනුරූප y අගයේ ඇතුළත් අගයේ වගුවක් දීලා තියෙනවා. අපිට කියනවා මේ ප්‍රස්ථාරය අඳින්න කියලා. ප්‍රස්ථාරය අඳින්න ඉස්සෙල්ලා අපිට පුළුවන් ප්‍රස්ථාරය පිළිබඳව යම් අදහසක් ගන්න. මේක පුතේ මේ ආකාරයේ මේ ආකෘතියට එන්නේ x ඍණ a x ඍණ b කියන ආකෘතියට එන්නේ. එතකොට මේ ආකෘතියට මෙයාව අපි අනුගත කරොත් x ඍණ මෙතන එන්නේ ඍණ 1 මේ ඔය විදියට අනිත් එක x ඍණ 3. එතකොට මේකේ a ගයාගේ ඍණ 1යි b ගයාගේ ඍණ 3යි. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය x අක්ෂයේ ඡේදනය කරන්නේ දරුවනි අනිවාර්යයෙන්ම ඍණ 1ේදී සහ ඍණ 3ේදී. මෙයා x අක්ෂයේ ඡේදනය කරනවා ඍණ 1ේදී ඍණ 3ේදී. x අක්ෂයේ ඡේදනය කරන තැන්. මෙයා අවමයක් සහිත පරාවලයක්. ඒක අපිට පේනවා x අක්ෂයේ ඡේදනය කරන තැන් අපි ගත්තොත් x අක්ෂයේ ඡේදනය කරනවා කියන්නේ y බිඳුව වෙන තැන්නේ. මේ තියෙන එක තැනක් මේ තියෙන අනිත් තැන. මෙතන sorry y ධන 3ේදීනේ. මෙතන x ඍණ b කියන්නේ එතකොට කවුද? b කියන්නේ ධන 3. b ධන 3 a කියන්නේ කවුද? a කියන්නේ ඍණ 1. මෙයා ඡේදනය වෙන්නේ x ගේ ඍණ 1ේදී ධන 3ේදී. ඒ x ගේ ඍණ 1ේදී y x ගේ ධන 3ේදී තමයි මේ ඡේදනය වෙන්නේ. අවමයක් සහිත පරාවලයක්. අවමයක් කියලා වෙන්නේ මෙයා බිඳුවෙන් එනවා ඍණ 3ට ඍණ 3ෙන් ඍණ 4ට එනවා. ආයි ඍණ 4ෙන් ඍණ 3ට එනවා. අඩු වීගෙන එන්නේ. මේ තමයි අවම අගය. මේ අවම අගය. මෙතනදී කීයද කියලා අහන්න. මේකේ සමමිතිකත්වයේ සලකලා ඒක පුරවන්නත් පුළුවන්. මෙතන ඍණ 3 නම් මෙයා එන්න ඕනේ බිඳුව නම් මෙතන හැබැයි මෙතන පිහිටීම නැති හින්දා ආදේශයට යන්නම වෙනවා. ආදේශයට ගිහිල්ලා තමයි අපිට මෙතන y ගාගේ හොයන්න වෙන්නේ. අපි ප්‍රස්ථාරයේ අඳින්නට පෙර මේ කාරණා දැකීම හරි වැදගත් වෙනවා. එතකොට ඔබේ අතින් වැරදි ප්‍රස්ථාරයක් ඇඳෙන්නේ නැහැ. වැරදි ප්‍රස්ථාරයක් ඇඳෙන්නේ නැහැ. මේ ආකෘතිය පුතේ නැවත මා කියනවා x ඍණ a වාරයක් x ඍණ b කියන ආකාරය. මේ AB වලින් කියන්නේ අදාළ වක්‍රයේ x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය x කන්දාංක 2. x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ x කන්දාංක 2 තමයි එතනින් පෙන්වන්නේ. හරි. එහෙමනම් අපි ගියොත් එහෙම y සමානයි 4 වෙනකොට x සමානයි 4 වෙනකොට y ගේ අගයන් ගත්තොත් මේ විදියට එන්නේ. එතකොට y සමානයි x 4 එකතු කිරීම 1 අනෙක 4 අඩු කිරීම 3. එතකොට 4යි 1යි 5යි ගුණ කිරීම 4න් 3ක් අඩු කරාම 1යි. ඔබේ උත්තරේ එතන එන්නේ 5. 5 එන්න ඕනේ. ඊළඟට අපි ප්‍රස්ථාරයට එමු. ප්‍රස්ථාරයට x ධන 1 x ඍණ 3. ප්‍රස්ථාරයේ ගමු.
ඔන්න ඔහම එන්නේ ප්‍රස්ථාරේ. පැහැදිලිද ඔයගලන්ට? බලන්න ඔබේ ප්‍රස්ථාරේ මේ විදිහට ඇවිල්ලා තියෙනවද කියලා. මේ විදිහට එන්න ඕන. ප්‍රස්ථාරයේදී අපි සැලකිලිමත් වෙන කරුණු තමයි මෙන්න මේ කාරණාවලට ලකුණු ප්‍රදානය වෙනවා. අක්ෂ නිවැරදිව නම් කිරීම හා ක්‍රමාංකනය එතනට එක ලකුණක් එනවා. ලක්ෂ 6ක් වත් ලකුණු කිරීම නිවැරදිව. නිවැරදිව ලක්ෂ 6ක් වත් ලකුණු කිරීමට එක ලකුණක් එනවා. ඊළඟට සුමට වක්‍රයට ලකුණක් එනවා. සුමට වක්‍රයට ලකුණක් එනවා. එතකොට මේ තමයි y සමානයි x ධන 1 වරහන් x ඍණ 3. ඔන්නෝම ශිතේ. ওই ශිතේ තමයි ඔය. දැන් ඔබෙන් අහනවා ඊළඟට ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? අවම අගේ අහනවානේ. දැන් මේ පළවෙනි ප්‍රශ්නෙට මේ ඔබේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි එකට තමයි උත්තරය y සමානයි 5 එන්නේ. මේ දෙවෙනි එකට උත්තරය දැන් අපි එනවා b කොටසේ මේ a කොටසේ b කොටසේ පළවෙනි ප්‍රශ්නෙට b කොටසේ පළවෙනි ප්‍රශ්නේ අහනවා අවම අගය. ඉතින් අවම අගය පැහැදිලිව පේනවා පුතා ඍණ 4. ඔබේ උත්තරේ ඍණ 4. y සමානයි කියලා දාන්නේ නැහැ. මේ ඍණ 4. ඔව්. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? මට පොඩ්ඩක් ප්‍රශ්නේ කියන්න නැත්නම් ස්ක්‍රීන් එක ෂෙයා කරොත් එහෙම. නුවන්ක ඊළඟට අපෙන් අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? දෙවෙනි කොටසේ ඍණ 1 කුඩායි x කුඩා 1 ප්‍රාන්තරය තුල ශ්‍රිතය ධන හෝ ඍණ වන බවද අඩු හෝ වැඩි වන බවද දක්වමින් එහි හැසිරීම පැහැදිලි කරන්න. ඍණ 1යි ධන 1යි අතරනේ. ඔව් සර්. මෙම ප්‍රාන්තරය තුල ශ්‍රිතය ධන හෝ ඍණ වන බවද අඩු හෝ වැඩි වන බවද දක්වමින් එහි හැසිරීම පැහැදිලි. ඔව්. එතකොට මේ කියන විදිහට x ගේ ප්‍රාන්තරය ඍණ 1 ඉඳන් ධන 1 තෙක් මෙන්න මේ තෙක් නෙවෙයි මෙන්න මේ අතර. මේ අතර තමයි මෙයා පවතින්නේ. ඒනකොට ශිතේ හැසිරීම තමයි අහන්නේ. ධන හෝ ඍණ වෙන බවද කියලා අහන්නේ අපිට පේනවා මේක ඍණ පැත්තෙන් තමයි අඩු වෙන්නේ. දැන් මේක මෙහෙමනේ ශිතය මේ තියෙන්නේ ධනව අඩු වෙනවා. ධනව අඩු වෙනවා. මෙතනදී ශිතේ ශුන්‍ය වෙනවා. ඒ කියන්නේ y බිඳුවයි. ශිතේ කියන්නේ y. මෙතනට වෙනකන් ශිතේ මොකද වෙන්නේ? ඍණව අඩු වෙනවා. ඍණව අඩු වෙනවා. මෙතන අවමයක්. මෙතන අවම වෙනවා. ඊට පස්සේ මෙතනදී ශිතේ ඍණව වැඩි වෙනවා. ආයි මෙතනදී ශිතේ ශුන්‍ය වෙනවා. ශුන්‍ය වෙනවා මෙතනදී ධනව වැඩි වෙනවා. ওই විදිහටනේ ශිතේ යන්නේ. ශිතේට අදාළ ප්‍රස්ථාරයේ විචලනය වෙහිමයි. දැන් මේ ප්‍රාන්තරය තුල අපිට පැහැදිලිව පේනවා මොකද වෙන්නේ? ඍණව අඩු වෙනවා ශිතය. මොකද වෙන්නේ? ශිතය ඍණව අඩු වේ. ඍණව අඩු වේ. ශිතය ඍණව අඩු වෙනවා. මේ ප්‍රාන්තරය තුල ශිතය ඍණව අඩු වෙනවා. ඔබේ උත්තරේ එන්න ඕනේ ඍණව අඩු වෙන බව. පැහැදිලි. ඊළඟට අපිට එනවා ප්‍රශ්නාංක C. C එකේදී මොකද අහන්නේ? මට පොඩ්ඩක් ප්‍රශ්නේ කියන්න. C වලදී සුදුසු සරල රේඛීය ප්‍රස්ථාරයක් ඉහත ඛණ්ඩාංක තලය මත ඇඳීමෙන් මූල තුනෙහි අගය ආසන්න පළමු දශම ස්ථානයට ලබා ගන්න. මූල තුනේ අගය පළමු දශම ස්ථානයට ලබා ගන්න. සුදුසු සරල රේඛීය ප්‍රස්ථාරයක් ඛණ්ඩාංක තලය තුල ඇඳීමෙන්. සුදුසු ප්‍රස්ථාරයක් ඛණ්ඩාංක තලය මත ඇඳීමෙන් මූල තුනේ අගය ලබා ගන්නලුනේ. ඒක තමයි කියන්නේ.
ඔව් අපි බලමු. මෙතන ඔන්න බලන්න y සමානයි x ධන 1 වාරයක් x ඍණ 3 තමයි අපි ඇඳලා තියෙන ශිතේ ප්‍රස්ථාරය. අපි ශිතේ තමයි ඕක. මේක අපි වරහන් ඉවත් කරොත් පුතා x ගුණ වෙනවා x කින් x වර්ගය x ගුණ වෙනවා ඍණ 3 ඍණ 3යි x 1 ගුණ වෙනවා x කින් x 1 ගුණ වෙනවා ඍණ 3 ඔය විදිහට එතකොට මෙතන එනවා x වර්ගයේ ඍණ 2x ඍණ 3 කියලා නේ x වර්ගයේ ඍණ 2x ඍණ 3 එතකොට මේ තමයි y සමානයි x වර්ගයේ ඍණ 2x ඍණ 3 කියන සිතේ ප්‍රස්ථාරය. දැන් අපිට මේකේ අපි ගත්තොත් එහෙම දැන් අපිට මූල තුනේ අගයනේ අපෙන් අහන්නේ. මූල තුනේ අගය. ඒ කියන්නේ x කියන අගය මූල 3යි. x කියන අගය මූල 3යි. x කියන අගය මූල 3 වෙන්න ඕන. එතකොට x වර්ගයේ අගය කීයද? 3යි. දැන් මේ වර්ග දැන් y සමානයි බිඳුව වුණොත් මේ වර්ගජ සමීකරණේ විසඳුමක්නේ මූල 3 කියන්නේ. මූල 3 අගය තමයි අපි හොයන්න හදන්නේ. ඒ කියන්නේ x වෙනුවට මූල 3යි. x වර්ගය කියන්නේ 3යි. අපිට දැන් ඒකට අවශ්‍ය කරන සරල රේඛාව තමයි අපෙන් අහන්නේ. එතකොට මම මෙතන x වර්ගයේ වෙනුවට පුතා මේ x වර්ගයේ වෙනුවට මේ 3 ආදේශ කරනවා මෙතනට. 3. එතකොට y සමානයි 3 අඩු කිරීම 2x අඩු කිරීම 3. එතකොට මොකද වෙන්නේ මේ 3ට 3 ඉවත් වෙනවා. එතකොට එනවා y සමානයි ඍණ 2x. දැන් මට ඕනේ x වෙනුවට මූල 3 අගය හොයන්න ඕනේ. ඒ කියන්නේ x සමානයි මූල 3යි. එතකොට x වර්ගය කියන්නේ 3යිනේ. වර්ග කරා. ඒක අපි මෙතනට ආදේශ කරා. එතකොට අපිට එනවා y සමානයි ඍණ 2x. දැන් අපි කරන්න ඕනේ y සමානයි ඍණ 2x සරල රේඛාව අඳින්න ඕන. දැන් මට ඊට මදි හින්දා මම මෙතන ගන්නවා. අපි ඔන්න y සමානයි ඍණ 2x ප්‍රස්ථාරයේ ඇඳීම. එතකොට ඒකට අපි පුංචි අගේ වගුවක් ගන්නවා මේ පරාසය තුල. අපි හිතමු x අපි ගමු ඍණ 1.2 කියලා. එතකොට y එන්නේ 2කින් ගුණ වෙනවානේ. 2කින් ගුණ වෙනවා. ඍණ 2. එතකොට මෙතන 2යි. බිඳුවයි. ඍණ 4යි. නේ අපිට ඔය විදිහට පිහිටීම් තුනක් අපිට හොයාගන්න පුළුවන්. අඩුම තරමේ සරල රේඛාවක් අඳින්න පිහිටීම් තුනක්වත් ඕන පුතා. එතකොට ඍණ 1 x ඍණ 1 වෙනකොට y 2යි මෙතන පිහිටීම. ඊට පස්සේ x බිඳුව වෙනකොට බිඳුවයි. x 2 වෙනකොට y ඍණ 4යි මෙතන. එතකොට අපි දැන් ඔන්න ඔය ප්‍රස්ථාරය අඳිනවා. කොහොමද? ඒ තමයි මේ විදිහට අපි ගමු. ඔන්න හොම වෙනවා මේ ප්‍රස්ථාරය. පැහැදිලි? ඒ ප්‍රස්ථාරේ අපිට ඔය විදිහට එනවා. මේ තමයි y මෙයා තමයි y සමානයි ඍණ 2x ප්‍රස්ථාරය. අපේ දැන් මූල 3 අගයනේ අහන්නේ. මූල 3 අගය අහන්නේ. දැන් මේ ප්‍රස්ථාරයයි මේ වක්‍රයයි ඡේදනය වන ලක්ෂ දෙක තියෙනවනේ. එකක් මෙතන. අනික මෙතන.
මෙන්න මේ ඡේදනය වන ලක්ෂ දෙකේ x ඛණ්ඩාංක දෙක තමයි පුතා ඍණ මූල තුනේ ධන මූල තුනේ අගයන් වෙන්නේ. ඍණ මූල තුනේ අගය වෙන්නේ මේ ඍණ පැත්තෙන් එන x ඛණ්ඩාංකය. ධන මූල තුනේ අගය වෙන්නේ මේ ධන පැත්තෙන් එන x ඛණ්ඩාංකය. මොකද මේ ශිතයයි මේ සරල රේඛාවයි ඡේදනය වීමෙන් තමයි x වර්ගය සමානයි 3 කියන මේ වර්ගජ සමීකරණය උඩ නැගෙන්නේ. එතකොට මේ වර්ගජ සමීකරණයේ විසඳුම් වෙන්නේ x වර්ගය සමානයි 3 කියන වර්ගජ සමීකරණයේ විසඳුම් වෙන්නේ අදාළ සරල රේඛාවයි වක්‍රයයි ඡේදනය වන ලක්ෂවල x ඛණ්ඩාංක මගින්. x ඛණ්ඩාංක මගින් තමයි මේ විසඳුම් ලැබෙන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ධන පැත්තේ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංකය අපි හොයාගෙන යනවා. මේ ධන පැත්ත. මම මේක තනි රේඛාවක් විදිහට ගත්තොත් ඔන්න ඔහොම එන්නේ. තව පොඩ්ඩක් මම මේක වෙනස් මෙහෙම ගත්තොත් හොඳට බලන්න මේ කොටු දෙක මැද්දෙන් එන්නේ. මේ කොටු දෙක මැද්දට එන්නේ. ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ. මම මෙතන 5ක් එකයි කියලානේ අරන් තියෙන්නේ. ඔයගොල්ලෝ 10ක් එකයි කියලා අරන් ඇත්තේ. එහෙමනම් අනිවාර්යයෙන්ම පුතා මූල තුනේ අගේ එම නිසා මූල තුනේ අගය කීය දෙන්නේ 1.246 මේකේ භාගය කියන්නේ 7යි 1.7යි 1.7යි මූල තුනේ අගය මේ ඡේදන ලක්ෂයේ x ඛණ්ඩාංකය තමයි මේ මූලයේ අගය වෙන්නේ. ඕක ඔයගොල්ලෝ අරගෙන තියෙනවද? කොහොමද? පැහැදිලිද? නුවන්මී පැහැදිලිද? ඔව් සර්. ගත්තද මේ උත්තරේ? නෑ සර් අන්තිම එක ගත්තේ නෑ ප්‍රස්තාරයේ ඒ ප්‍රශ්න ටික කරා. මෙතන ටිකක් out of syllabus එකේ තියෙන්නේ මෙහෙම මේ syllabus එකේ ඔබට දෙන්නේ x සමානයි බිඳුව වන සරල රේඛා තුලින් ගොඩ නැගෙන මූලවල අගයන් විතරයි. x සමානයි බිඳුව. ඒ කියන්නේ මේ x අක්ෂය y අක්ෂය මෙතන අපි ගත්තොත් y සමානයි බිඳුව. ඒ කියන්නේ x අක්ෂය මත පිහිටන සරල රේඛා තුලින් නේ. ඉතින් මේක හැබැයි x අක්ෂය මත පිහිටන සරල රේඛා අවස්ථාවක් නෙමෙයි ඔබෙන් අහන්නේ y සමානයි mx ආකාරය. ඉතින් අපි ගත්තේ කොතනින්ද මේ මූල තුනේ අගයනේ අපෙන් අහන්නේ. එතකොට මූල තුනේ අගය අපි x ට සමාන කරා. එතකොට වර්ගය කියන්නේ 3යි. එතකොට ඒක තමයි වර්ගජ සමීකරණය. මම ඔයගලට ප්‍රස්ථාර පාඩමේදී කිව්වා වර්ගජ සිතයක ප්‍රස්ථාරයේ ඇසුරෙන් වර්ගජ සමීකරණවල විසඳුම් හොයන්න පුළුවන්. එතකොට කොහොමද හොයන්නේ? එතකොට ඇඳලා තියෙන වර්ගජ සිතයයි මේ කියන සරල රේඛාවයි ඡේදනය වන ලක්ෂවල x ඛණ්ඩාංක වලින් මේ කියන වර්ගජ සමීකරණයේ විසඳුම් ලැබෙනවා. එතකොට මේ වර්ගජ සමීකරණයේ විසඳුමක් එනකොට ඒ විසඳුම මූල තුනේ අගයට සමානයි. ඒතර ධන මූල තුනේ අගයන්නේ ධන පැත්තෙන්, ඍණ මූල තුනේ අගයන්නේ ඍණ පැත්තෙන්. අපෙන් අහන්නේ ධන මූල තුනේ ඉඳලා අපි ධන පැත්තේ අගය තමයි ඉදිරිපත් කරන්නේ. ඔන්න ඔහොමයි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ප්‍රශ්න කරන්න තේරෙන්නේ නැත්නම් දැන් මේකට ලකුණු බෙදෙන විදිය බලමු අපි. ලකුණු බෙදෙන විදිය බැලුවොත් y සමානයි 5ට එක ලකුණයි. ප්‍රස්ථාරයට මං කිව්ව කාරණා මත ලකුණු 3යි. අවමගයට 1යි.
ඍණව අඩුවේ කියන එකට ලකුණු 2යි. ඍණව කියන එකට 1යි අඩුවේ කියන එකට 1යි. ඊළඟට මෙතන ලකුණු 3ක් එනවා. ඒ ලකුණු තුනේ ඉන්නේ y සමානයි ඍණ 2යි x හඳුනා ගැනීමට 1යි. ඊට පස්සේ විසඳුමට 1යි. ඊළඟට දරුවනි x වර්ගයේ සමානයි 3ට 1යි. ඔන්න ඔතන ලකුණු 3යි. ඒ අනුව සමස්ත ලකුණු 10 හැදෙනවා ප්‍රශ්නාංක 2 ප්‍රස්ථාර ගාන. බලන්න. අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් කියන්න. හරිද දරුවනි? අපි යමුද ඊළඟ ප්‍රශ්නෙට? සූදානම්ද? හරිනේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තමයි ප්‍රශ්න පත්‍රයට ගියොත් අපි එන්නේ දැන් 3 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 3 වෙන් වෙන්නේ දරුවනි මේකේ ඔයගලන්ට පේනවා මේ සංඛ්‍යානයේ තේමාව පදනම් කරගෙන තමයි යන්නේ. සංඛ්‍යානයේ තේමාව පදනම් කරගෙන. අධිවේගී මාර්ගයක් සකස් කිරීමේ වැඩබිමකට දිනකදී එකම වර්ගයේ වාහන 40කින් පස් ප්‍රවාහනය කරන ලද වාර ගණන ඇතුළත් සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. එතකොට ගමන් වාර ගාන දීලා තියෙනවා වාහන සංඛ්‍යාව දීලා තියෙනවා. ගමන් වාර සංඛ්‍යාව දීලා තියෙනවා වාහන සංඛ්‍යාව දීලා තියෙනවා. එතකොට ගමන් වාර 33ට වැඩියෙන් පස් ප්‍රවාහනය කරන ලද වාහන සංඛ්‍යාව කොපමණද? ගමන් වාර 33ට වැඩියෙන් පස් ප්‍රවාහනය කරන ලද වාහන සංඛ්‍යාව. එක් වාහනයක් දිනකදී පස් ප්‍රවාහනය කරන ලද මධ්‍යස්ථ වාර ගණන අහන්න. ඔය විදිහට ප්‍රශ්න තව දෙකක් අහනවා. අපි බලමු එහෙමනම්. මෙතනදී අපි තීරණය කරගන්න ඕන අපිට මෙතන ගමන් මාර්ග දෙකක් තියෙනවානේ. මධ්‍යස්ථය හොයන්න පුළුවන් ගමන් මාර්ග දෙකයි. එකක් තමයි සිග්මා fx බෙදීම සිග්මා f.
අනිත් එක තමයි උපකල්පිත මධ්‍යයනයේ ඇසුරේ. ඒ දාන සිග්මා FD බෙදීම සිග්මා F. එතකොට මෙතන අපිට වඩා සුදුසු වෙන්නේ කුමක්ද කියන එක. මට නම් පේන විදිහට මේවායි ලොකු පරාස නැහැ. අනිත් එක මධ්‍යයන්ගේ ගත්තොත් 8 4 12යි මැදගේ පූර්ණ සංඛ්‍යාත්මක අගයක් ගන්න නිසා fx වලින් යන එක තමයි වඩාම පහසු කියලා මට හැඟෙන්නේ. ඒකෙකින් තමන්ගේ ප්‍රැක්ටිස් එක අනුව වෙනස් වෙනවා. තමන් වැඩිපුරම උපකල්පිත මධ්‍යයනයේ ඇසුරෙන් ගණන් හදලා තියෙනවා නම් සමහර වෙලාවට උපකල්පිත මධ්‍යයනයේ පැත්තට උගලන් නැඹුරු වෙයි. හැබැයි තියෙන ප්‍රශ්නේ දැන් fx වලින් හදනකොට තීරු වෙන්නේ 4යි. උපකල්පිත මධ්‍යයනයට යනකොට තීරු 5ක් ඔබට පුරවන්න වෙනවා. ඒකට කාල කළමනාකරණය සම්බන්ධ ප්‍රශ්නයකුත් එනවා. තව එකක් තමයි මධ්‍යයන්යේ උපකල්පිත මධ්‍යයනයේ ඇසුරෙන් යනකොට වර්ධින තියෙන හැකියාවත් යම් ආකාරයකට වැඩි. ඒ කෙසේ වෙතත් මෙතන යොමු කරලා නැහැනේ. ඒ හින්දා ඔබට මේ ක්‍රම දෙකෙන් ඕනම එකක් භාවිතා කරන්න පුළුවන්. අපි යමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගමන් වාර 33ට වැඩියෙන් පස් ප්‍රවාහනය කරන ලද වාහන සංඛ්‍යාව කොච්චරද කියලා. ගමන් වාර 33ට වැඩියෙන්. මේ 33ට වැඩියෙන් දෙන්නේ පුතා උත්තරේ 2යි. මේ ගමන් වාර ගණන කීයද 2යි. එතනට ඔබ එක ලකුණක් දාගන්න. ගමන් වාර 2යි. ඊළඟට අපි එනවා මධ්‍යයන්යට. මධ්‍යයන්ය හොයන්න හදයි. ඒ සඳහා අපි වගුවට යමු. එතකොට අපි fx වලින් යන තමයි තීරණය කරේ. එතකොට දරුවනේ අපිට ඕන තීරු 4ක වගුවක්. තීරු 4ක වගුවක් අපි ගන්න. මේ විදිහට. වැඩි ඉඩක් ඕන පන්ති ප්‍රාන්තර වලට ඊට පස්සේ fx වලට ටිකක් වැඩි ඉඩක් ඕන. අනිත් එකට නම් ඊතරම් ප්‍රමාණවත් ඊට දෙකට සාපේක්ෂව අඩු ඉඩ ප්‍රමාණයක් දුන්නා නම් ඇති. ඒකට 1 2 3 4 5 6 7ක් ඕන. 1 2 3 4 5 6 7 මේ දෙකේ අපි එකතුව හොයන්න තියෙනවා. හරි. එතකොට අපි මෙතනට ගන්නේ පන්ති ප්‍රාන්තර. මෙතනට එන්නේ පන්ති ප්‍රාන්තර. මෙතනට අපි ගමු සංඛ්‍යාතය. ඒ කියන්නේ වාර ගණන. සංඛ්‍යාතය. මෙතනට එන්නේ මධ්‍යයන්ගේ. මධ්‍යයන්ගේ. මේක අපි ගන්නවා x කියලා. මේක අපි ගන්නවා f කියලා. මේක තමයි fx වෙන්නේ. එතකොට දරුවනි මෙතන පන්ති ප්‍රාන්තර ගත්තොත් 4 8 ඊට පස්සේ 9 13 විවික්තයි. ඊට පස්සේ 14 18 19 23 24 28 29 33 34 38 මෙතන එනවා 2 3 5 8 15 5 2 අපි දැන් මධ්‍යයන්ගේ තීරුවට එනවා. මධ්‍යයන්ගේ තීරුව ගන්න මේ පන්ති ප්‍රාන්තරයේ මැද ආගේ 8යි 4යි 12යි දෙකෙන් බෙදුවාම 6යි. ඒ කියන්නේ මෙතන මේ ගමන් වාර දෙකේ මේ වාහන දෙක ගමන් වාර 6ක්. එතකොට මෙතන ඒ වගේම අපි ගත්තොත් 13යි 9යි 22යි. ඒ කියන්නේ 11යි. 5 5 වෙනසේ. එතකොට 16යි 21යි 26යි 31යි 36යි. ඔය විදිහට. මුළු ගමන් වාර වෙන්නේ මේ දෙක ගුණ වෙනවා.
එතකොට අපිට ගන්න පුළුවන් 12යි 33යි 50යි 30යි 80යි 8යි 16යි 168යි 26යි 15යි 260යි 130යි 390යි ඊට පස්සේ 31 ඒවා 5 310 දෙකෙන් බෙදුවා 150යි 155යි ඊට පස්සේ 36ව දෙකක් 72යි ඔය ටික එකතු කරා 3යි 2යි 5යි 8යි 5යි 13යි 13යි 5යි 18යි 20න් දෙකක් ඉතුරු 2යි 1යි 3යි 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 6යි 8යි 14යි 20යි 29යි 34යි 34යි 7යි 41න් 4ක් ඉතුරුයි 4යි 3යි 7යි 7යි 1යි 8යි 1යි 9යි 910යි ඒ තමයි සිග්මා fx සිග්මා f වෙනවා මුළු දින ගාන 40යි සෝරි මුළු වාහන ගණන 40යි ඔන්න ඔහොමයි ඊට පස්සේ අපි එනවා මධ්‍යන්න වාර ගණනට මධ්‍යන්න වාර ගණන වෙන්නේ මුළු වාර ගණන බෙදනවා මුළු වාහන ගණන සිග්මා f ඒ කියන්නේ මේකේ 910 බෙදනවා දරුවනි 40 10න් බෙදුවාම මෙතන 91යි මෙයා 10න් බෙදුවාම 4යි 91 14න් බෙදන්න තියෙනවා 91 4න් බෙදුවාම 4 වරක් 2 8යි ඉතුරු වෙනවා 1ක් 11යි 4 වරක් 2 8යි ඉතුරු වෙනවා 3ක් 30යි දශම 7 28යි ඉතුරු 2යි 20ට 5යි 22.75යි 22.75යි ඒ කියන්නේ කීයද? ඒ කියන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට 23යි. නේ? මේක දාවේ දරුවනේ ඔබට උත්තරය. නවිදු 23 ආවද? අවසර. ඔව්. දැන් අපෙන් අහනවා මේ අපේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අපි දුන්නානේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. නේ? 2 දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මේ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ ඔව් තුන්වෙනි ප්‍රශ්නේ අපි ගියොත් එහෙම බලන්න තුන්වෙනි ප්‍රශ්නේ කියනවා එක් වාහනයක පස් කියුබ් 4ක් අඩංගු කළ හැකිය පස් කියුබ් එකක මිල රුපියල් 2000ක් නම් දිනකදී එක් වාහනයේ ප්‍රවාහනය කරන පස් සඳහා වැය වෙතයි අපේක්ෂා කරන මුදල කීයද කියලා. ඒක සාමාන්‍යයෙන් ගමන් වාර 23ක් යනවා. පස් කියුබ් 4ක් එක වාහනයක. කියුබ් එකක් රුපියල් 2000යි. එතකොට සාමාන්‍ය ගමන් වාර 23යි නම් යන වියදම අහන්නේ. යන වියදම හොයන්න යන අපේක්ෂිත මුදල. එතකොට අපි කරන්න තියෙන්නේ මෙතන 23 අපි ගුණ කරනවා 4න් ආයි ඒක ගුණ කරනවා 2000යි. එතකොට එනවා දරුවනි රුපියල් කීයද? 4 වරක් 3 12යි එකක් ඉදිරි 4 වරක් 2 8යි 1යි 9යි 92යි එක දෙකෙන් එතන දෙක අතර 2 වරක් 9 17යි 184යි 184,000 තමයි ඔබේ උත්තරේ එන්නේ එතන. ඊළඟට කියනවා දින දෙකකදී මාර්ගයේ මීටර් 100ක් සකස් කිරීමට ඉහත වාහන සියල්ලටම යොදා පස් ගැනීමට අවශ්‍ය වේ. එබැවින් පස් සඳහා වැය වෙන මුදල රුපියල් මිලියන 14ක් ඉක්මවන බව ඉංජිනේරු මහතා පවසයි. 14ක් ඉක්මවන බව. එම ප්‍රකාශයේ සත්‍ය විය හැකි බවට හේතු වහන. එක දිනයකට රුපියල් 184,000ක් යනවා. දින දෙකකදී මීටර් 100ක් සකස් කිරීමට ඉහත වාහන සියල්ලම යොදා ගන්නවා. ඒ කියන්නේ 40ම. අවශ්‍ය බැවින් ඒ සඳහා වැය වෙන මුදල මිලියන 14ට 14 ඉක්මවන බව. ඔව් අපි හොයමු
දින දෙකේදී අපේක්ෂිත මුදල. දින දෙකකදී අපේක්ෂිත මුදල. අපේක්ෂිත මුදල. එතකොට එන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම 184,000 ඉන්නේ Q4ට. ඒ වගේ ඒවා දින දෙකක්. ඒ වගේම මුළු වාහන ගාන 40යි. මේක අපි ගුණ කරන්න ඕන. එතකොට 4 වරක් 2 8යි. 8 වරක් 4 32න් 2 3ක් ඉතුරුයි. 8 වරක් 8 64යි 3යි 67යි 6ක් ඉතුරුයි. 8 වරක් 1 8යි 6යි 14යි. අගට බිඳු 3යි. මේ විදිහට බැලුවාම මෙයා බිඳු 4ක් එනවනේ. බිඳු 4යි. මේ ගාන රුපියල් 14,720,000ක් වෙනවා. 14,720,000. එතකොට අපි කියනවා මේ 14,720,000 14 මිලියනයට වඩා වැඩි. 14 මිලියනයට වඩා වැඩි. එම නිසා ඉක්මවන බව. එම නිසා ඉංජිනේරු මහතාගේ ප්‍රකාශයේ සත්‍ය වේ. ඉංජිනේරු මහතාගේ ප්‍රකාශය සත්‍ය වේ. අනේ පැහැදිලිද? මෙනුජ ආවද උත්තර? මේ විදිහට ඔබ ගොඩනගලා තියෙන්න ඕන. මේ ආපු මධ්‍යයන්නේ අගේ පදනම් කරගෙන තමයි අපි මේ උත්තරේ ගොඩනගන්නේ. මධ්‍යයන්නේ අගේ වැරදුනොත් මේ පිළිතුරුත් ඔබේ වැරදිනවා. මේ 23 වෙනස් වුණොත් මේ උත්තර වෙනස් වෙනවා. අපි ලකුණු දෙමු බලන්න. මෙතන මෙහෙමයි අනිවාර්යම අසමානතාවයට ලකුණක් එනවමයි. ප්‍රකාශය සත්‍ය වේ කියන එකටත් එකක් දෙන්න. 14,472,000ටත් එකක් එනවා. ඒ කොටස සමස්ත ලකුණු 3යි. ඊළඟට 184,000ට එක ලකුණයි. ඊළඟට අපි එනවා සංඛ්‍යානේ වගුව පැත්තට ගියොත් ඒකේ ලකුණු වෙන්නේ මධ්‍යයගේ තීරුවේ එක් වැරද්දක් නොසලකන්න එක ලකුණයි. fx තීරුවේ එක් වැරද්දක් නොසලකන්න එක ලකුණයි. ඊළඟට මේ 910 40න් බෙදෙන බව පෙන්නනවට එක ලකුණයි. ඊළඟට 23ට එක ලකුණයි. 910ටත් එක ලකුණයි. ඒ අනුව එතන සමස්ත ලකුණු 5යි. එතකොට 5යි. පළවෙනි එකට 1යි, දෙවෙනි එකට 5යි, තුන්වෙනි එකට 1යි, හතරවෙනි එකට 3යි. එතකොට එනවා දරුවනි සමස්ත ලකුණු 10යි. අන්න ඔබේ ප්‍රශ්නාංක 3ට ලකුණු කීයක් උපය ගත්තද කියලා බලන්න. ප්‍රශ්නේ නිවැරදිව තේරුම් අරගෙන. පුංචි වෙලාවක් දෙන්නම් අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. කතා කරන්න. තේරෙන්නේ නැත්නම් දැන් අහන්න. හරිද දරුවනි? ඒ අපි සාකච්ඡා කරේ ප්‍රශ්නාංක 3.
අපිට දැන් ඊළඟට එන්න තියෙන්නේ ප්‍රශ්නාංක 4ට. බලන්න. අපි එනවා ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4 කියනවා මෙන්න මෙහෙම. ඒකත් ඔයගොල්ලන්ට පේනවද ව්‍යුහගත නොවන ආකාරයේ ප්‍රශ්නයක්. මේක හොඳට ප්‍රශ්නේ කියවලා තේරුම් අරගෙන ගැටලුව විසඳන්න ඕනේ. ගම් වතුරින් අවතැන් වූවන් විසින් කඳවුරකට රජය මගින් මුදල් ආධාර ලබා දෙන්නේ දිනකට ළමයෙකුට රුපියල් 100ක්ද වැඩිහිටියෙකුට රුපියල් 150ක්ද වන පරිදිය. එක්තරා දිනක එම පිරිසට බෙදා දීම සඳහා ගෙඩියක් සමාන කැබලි 6කට කපන ලද ඇපල් ගෙඩි 31ක් හා ගෙඩියක් සමාන කැබලි 4කට කපන ලද peer ගෙඩි 29ක් සිසුන් පිරිසක් විසින් ගෙන එන ලදී. ඇපල් කැබලි ළමයෙකුට 3ක් හා වැඩිහිටියෙකුට 2 බැගින්ද peer කැබලි ළමයෙකුට 2ක් හා වැඩිහිටියෙකුට 1 බැගින්ද වනසේ ඒවා බෙදා දුන් විට peer කැබලි 2ක් පමණක් ඉතිරි විය. අවතැන් වූ පිරිසේ සිටි ළමයි ගණන හා වැඩිහිටියන් ගණන වෙන වෙනම සොයා එමගින් සතියක් සඳහා ඔවුන්ට රජයෙන් ලබා දීමට නියමිත මුළු මුදල සොයන්න. එමගින් සතියක් සඳහා ඔවුන්ට රජයෙන් ලබා දීමට නියමිත මුළු මුදල සොයන්න. එමගින් සතියක් සඳහා ඔවුන්ට රජයෙන් මගින් ලබා දීමට නියමිත මුළු මුදල සොයන්න. සමගාමී සමීකරණයන්නේ සමගාමී සමීකරණ පැත්තට තමයි යන්න තියෙන්නේ. ඔව් කවුරු හරි අපිට දෙන්න උදව්වක්. විසත් කතා කරා? විසත් කාමර කතා කරන්න කාමර ඔව් කැමති කෙනෙක් සර් ඔව් නුවන්ක සර් සමගාමී සමීකරණය වල ගොඩනගන්න. සමගාමී සමීකරණයක් ගොඩනගන්න වෙනවානේ. කොහොමද වෙන්නේ කියන්නේ සමගාමී? 3යි y ධන 2යි x සමානයි. ඔයා y කියලා ගන්නේ කාවද? y කියලා ගත්තේ ළමුන් ගන්න. x කියලා ගත්තේ වැඩිහිටියන් ගන්න. white board එකට යන්න. ළමුන් ගණන y ලෙසද වැඩිහිටියන් ගණන x ලෙසද ගනිමුනේ. ඔව් සර්. අපි කියන්න නුවන්ක.
ඊළඟට සර් පළතුරු ටික කපන හින්දා ඒ කැබලි ගණන හොයා ගන්න ඕන. ඔව්. අපල් කැබලි ගණන සමානයි 6 ගුණ කිරීම 31 186යි. ඒ කිව්වේ දැන් සමීකරණය මොකක්ද? සමීකරණය 3y ධන 2x 3y ධන 2x සමානයි 186යි. 186යි. 2y ධන x සමානයි 2y ධන x සමානයි 114යි. නේද? මේක දෙක කියලා ගන්න. දැන් xy හොයා ගන්න ඕන. වඩාම පහසු දෙකෙන් ගුණ කරන එක නේ. ඔව් සර් දෙකකින්. එතකොට 4y ධන 2x සමානයි 228යි. එයා 3 කියලා ගන්න. ඊට පස්සේ ඔයා 3න් එක අඩු කරනවා. ඔව් සර්. 2x ඉවත් වෙනවා. 4y අඩු කිරීම 3y සමානයි. 228න් 186ක් අඩු කරනවා. y සමානයි. 8න් 6 අඩු 2යි. 12න් 8ක් 4 42යි නේ. ඔව් සර්. ඊට පස්සේ y සමානයි 42 ආදේශ කරනවා දෙකට ආදේශය. එතකොට දෙවරක් 42. කිරීම x සමාන 114යි. 84 එකතු කිරීම x 114 දෙපැත්තෙම 84ක් අඩු කරනවානේ. 84 ඉවත් වුණාම x සමානයි 30යි. ඔව් සර්. ලමුන් ගණන 42යි. වැඩි හිටියන ඔව්. ලමුන් ගණන 42යි වැඩි හිටියන් ගණන 30යි. ඊට පස්සේ ඊළඟට සර් දිනකට ලැබෙන මුළු මුදල අහන්න. දිනකට සතියක් සඳහා දෙන මුළු මුදල සර්. ඔව් අපි දිනකට අරගෙන සතියකට යනවද එකපාර ගත්තද? දිනකට අරගෙන සර්. දිනකට ලැබෙන මුළු මුදල කොහොමද ගන්නේ? 30 ගුණ කිරීම 150 ධන 30 ගුණ කිරීම 150 එකතු කිරීම 42 ගුණ කිරීම 100 නේ. කීයද ආවේ? 8700 ඒක ඔව්. ගාන කීයද? 8700. 8700යි. එම නිසා සතියකට ලැබෙන සතියකට ලැබෙන මුළු මුදල 8700 ගුණ කරන 7යි. 60900යි නේ. 8900. රුපියල් 60900යි. ඔන්න ඔහොමයි. very good. ලකුණු ලැබෙන්නේ මේ සමීකරණයට 1යි. හැබැයි අඥාත දෙක හඳුන්වලා තියෙන්න ඕන. මෙතනට 1යි. ගොඩනගපු අමතර ගොඩනගපු එකට 1යි. 42ට 1යි. ආදේශ කරනවට 1යි. 30ට 1යි. ඊළඟට පිළිතුර ඉදිරිපත් කරනවට මෙන්න මෙහෙම 1යි. ඊළඟට 42 150න් ගුණ කරලා 42 100න් ගුණ කරලා 150න් ගුණ කරලාට 1යි. ඒක හැබැයි සතියකටත් එක්කම මේ 7න් ගුණ කරන එකක් තියෙන්න ඕන. මේක 7න් ගුණ වෙන්න ඕන. අවසානයේ 60900ට 1යි. 1 2 3 4 5 6 7 8 9 1 2 3 4 5 6 7 8 9 එකක් තව තියෙනවානේ 114ට දුන්නානේ 114 ආදේශයට දුන්නා 30ට දුන්නා
දිනකට එකක් තියෙනවානේ. මෙතන මේ 8100ක් තියෙනවා. ඒ කියන්නේ මේ ටික ගුණ කරනවාට. මෙතනට 1යි 7න් මෙහෙම තියෙනවා. මේ ටික ගුණ කරනවාට 1යි 7න් ගුණ කරනවාට 1යි. සතියකට ඔන්න ඔහොම. ඒ අනුව තමයි ලකුණු 10න් හැදෙන්නේ. දාන්න බලන්න. ඔන්න ඔහොමයි. ඒ අපි සාකච්ඡා කරේ ප්‍රශ්නාංක 4 අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ඉක්මනට. ඊළඟට අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට නේද පුතා. ප්‍රශ්නාංක 5 වර්ගජ සමීකරණ පැත්තට තමයි යන්න තියෙන්නේ දැන් අපි. වර්ගජ සමීකරණ. එතකොට ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ දිග එහි කුඩාම පාදයේ දිග මෙන් දෙගුණයට වඩා සෙන්ටිමීටරයකින් අඩු වේ. කුඩාම පාදයේ x නම් කර්ණයේ දිග x ඇසුරෙන් සොයන්න ওই වගේ කාරණා කීපයක් දීලා තියෙනවා. ඉදිරි පාදයේ දිග කුඩාම පාදයට වඩා සෙන්ටිමීටර් 3කින් වැඩි නම් පයිතගොරස් ක්‍රමයේ ඇසුරෙන් පාදවල දිගෙහි වර්ග අතර සම්බන්ධය ලියන්න. ඊට සම්බන්ධයේ ඇසුරෙන් x වර්ගය අඩු කිරීම 5යි x සමානයි 4 සමීකරණයේ ලැබෙන බව පෙන්වන්න. වර්ගපූර්ණයෙන් හා සූත්‍රයේ භාවිතයෙන් සමීකරණය විසඳා කර්ණයේ දිග සොයන්න. මූල 41 6.44යි 1යි ලෙස ගන්නලු. ඔව්. යමු. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ දිග ඒ කුඩාම පාදයේ දිගමින් දෙගුණයට වඩා එකකින් අඩුයි. එතකොට අහනවා කුඩාම පාදයේ දිග x නම් කර්ණයේ දිග කුඩාම පාදයේ දිගට වඩා කුඩාම පාදයේ දිගමින් දෙගුණයට වඩා එකකින් අඩුයි. එහෙමනම් ඉතින් අපිට කියන්න පුළුවන් 2x අඩු කිරීම 1 සෙන්ටිමීටර් මෙයාගේ උත්තරේ. ඊට පස්සේ කියනවා ඉතිරි පාදයේ දිග කුඩා පාදයට වඩා සෙන්ටිමීටර් 3කින් වැඩි නම් ඉතිරි පාදයේ දිග කුඩාම පාදයේ දිගට වඩා සෙන්ටිමීටර් 3කින් වැඩි නම් එකතු වෙනවා 3ක් වැඩි නම් අනේ කුඩාම පාදයේ දිග x නේ ඉදිරි පාදයේ දිග කුඩාම පාදයේ දිගට වඩා. ඒතකොට මෙතන ඉන්නේ x එකතු කිරීම 3. මෙතන x එකතු කිරීම 3 කුඩාම පාදයට වඩා සෙන්ටිමීටර් 3ක් වැඩි x එකතු කිරීම 3. ඊට පස්සේ පයිතගොරස් සම්බන්ධය තමයි යහන්නේ නේ. පයිතගොරස් සම්බන්ධය මෙයා 2x ඉන 1 මෙයා x දාන 3 මෙයා x කියලා අරගෙන පයිතගොරස් සම්බන්ධය දාලා මේ සමීකරණය ගොඩ නැගින බව පෙන්වන්න තියෙනවා. ඊට පස්සේ වර්ගපූර්ණයෙන් වූ සූත්‍රයේ භාවිතයෙන් සමීකරණ විසඳා කර්ණයේ දිග අහනවා. 2x දින 1 අගේ යමු ඉස්සරහට. අපි බෝඩ් එකට ගියොත් මේ විදිහට
මේකේ කර්මය 2x දින 1 මෙයා x ධන 3 මෙයා x එතකොට එනවා 2x දින 1 වර්ගය සමානයි x ධන 3 වර්ගය එකතු කිරීම x වර්ගය. එතකොට මෙතන එනවා 4x වර්ගයේ ඍණ 2x ධන 1. මෙතන එනවා x වර්ගයේ ධන 2 3 6x ධන 9. මෙතන එනවා x වර්ගය. එතකොට 4x වර්ගයේ ඍණ 2x ධන 1 මෙතන එනවා x 2x වර්ගය ධන 6x ධන 9. එතකොට මෙතන එනවා 4x වර්ගයේ ඍණ 2x ධන 1 අඩු කිරීම 2x වර්ගය අඩු කිරීම 6x අඩු කිරීම 9 සමානයි 0. 4x වර්ගයෙන් 2x වර්ගය අඩු කරාම 2x වර්ගය. ඍණ 2යි ඍණ 6යි ඍණ 8යි x. ඍණ 8 සමානයි 0. එතකොට මේක අපි දෙකෙන් බෙදාගෙන ගියොත් x වර්ගයේ ඍණ රද්දක් වෙලා තියෙනවා කොහේ හරි. මෙතන 4 නේ. දෙකෙන් ගුණ වෙන්න බෑ. එතකොට මෙතන 10. මෙයා 10. එතකොට 5x ඍණ 4 සමානයි 0. පැහැදිලිද? පයිතගොරස් සම්බන්ධය යෙදුවා 2x ඍණ 1 වර්ගය මේ පදපාදවල වර්ගවල එකතුට සමාන කරා. විපද ප්‍රකාශන වර්ගායිතේ පළවෙනි පදයේ වර්ගය පද දෙක ගුණ කරලා දෙකෙන් ගුණ වෙනවා අවසාන පදයේ වර්ගය. මේකෙත් එහෙමයි. ඊට පස්සේ මේ පද ඔක්කොම මෙහෙට ගත්තා. ඒතර ඍණ වෙනවා. 4x වර්ගයෙන් 2x වර්ගය අඩු වුණා ඍණ 6 10යි උතන්ට ආවා. දැන් අපි යමු වර්ග පූර්ණේ කරන්න. එතකොට x වර්ගය සූත්‍රයට යන්නත් පුළුවන්. හැබැයි මෙතන 5 දෙකෙන් බෙදෙන්නේ නැති හින්දා සූත්‍රයෙන් ගන්නත් පුළුවන්. මේක කියලා නැහැ නේ. ඔගොල්ලෝ ගත්තේ කොහොමද? වර්ග පූර්ණයෙන්ද සූත්‍රයෙන්ද? ලවිදු කොහොමද ගත්තේ? සූත්‍රයට ගියාද වර්ග පූර්ණේ කරාද? වර්ග පූර්ණ ගත්තේ. එහෙම වුණොත් එන්නේ මෙතන x වර්ගය ඍණ 5x තියලා මේක 4 මේ පැත්තට ගත්ත ධන 4යි. ඉතින් පූර්ණ වර්ගයක් වෙන්න එකතු කළ යුතු නියතය මැද පදේ සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරනවා අපි. ඒතර මෙතනටත් එන්නේ 5 බෙදීම 2 වර්ගය. එතකොට මෙතන පූර්ණ වර්ගයේ ඉන්නේ x ඍණ 5 බෙදීම 2 එයාගේ වර්ගය. මෙතන එනවා 4 එකතු කිරීම 25 බෙදීම 4. එතකොට මෙතන එනවා x ඍණ 2 5 වර්ගය සමානයි මෙතන සුළු කරාම පොදු හරය 4. එතකොට මෙතන යටි එකක් දාගත්තා. එතකොට 16යි 25යි. එතකොට මම මේ හරියට ගන්නම්. එතකොට x ඍණ 5 බෙදීම 2 වර්ගය සමාන වෙනවා 41 බෙදීම 2ට. sorry 4ට. ඊට පස්සේ වර්ගය අයින් කර ගන්නවා අපි 5 බෙදීම 2 වර්ගමූලය ගන්නවා ධන හෝ ඍණ වර්ගමූල 41 4 වර්ගමූලය 2යි. එනිම සම්පූර්ණ වර්ගමූල. එතකොට x සමානයි ධන හෝ ඍණ වර්ගමූල 41 බෙදීම 2 එකතු කිරීම මේ පහෙන් දෙක අපි මෙහාට ගන්නවා 2කින් 5. 2කින් 5. ඒක තව පොඩ්ඩක් අපි සුළු කරොත් 2 ධන හෝ ඍණ වර්ගමූල 41 එකතු කිරීම 5.
එතකොට වර්ගමූල 41 කියන්නේ අපිට දීලා තියෙනවා 6.4යි කියලා. එතකොට අපි මෙතන කියනවා x මිනුමකි a ඍණ විය නොහැක. a ඍණ විය නොහැක. එම නිසා x ට සුදුසු අගය වෙන්නේ වර්ගමූල 41 එකතු කිරීම 5 බෙදීම 2. මම මෙතට ගන්නවා. එතකොට එන්නේ x සමානයි වර්ගමූල 41 කියන්නේ 6.4 එකතු කිරීම 5 බෙදීම 2. විනාගේ ගන්න බෑ. එතකොට මෙතන එනවා 11.4 බෙදීම 2. ඒ කියන්නේ 2 5 10යි 5.7යි x කියන්නේ. එම නිසා කර්ණයේ දිග වෙන්නේ 2x අඩු කිරීම 1 දෙගුණයක් 5.7 අඩු කිරීම 1. 2 7 14යි 2 5 10යි 11යි එකක් අඩු වුනහම උත්තරේ 10.4යි. ඔබේ උත්තරේ සෙන්ටිමීටර් 10.4 වෙන්න ඕන කර්ණයේ දිග. ආවද? කොහොනිත් අය? පිළිදිට ආවද උත්තරේ? කො කතා කරන්න? සර් ඔව්. සර් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය අහලා තියෙන්නේ x වර්ග ඍණ 5යි x සමානයි 4 බව පෙන්වන්න කියලා නේද? තුන්වෙනි ප්‍රශ්නේ කිව්වේ මේකෙද? ඔව්. බව පෙන්වන්න කියලා. එතකොට මේ ඒකෙන් නේද සර් ඉවර ගන්න ඕන? x වර්ග ඍණ 5යි x සමාන ඔයා කියන්නේ පස්වෙනි එකේ තුන්වෙනි කොටසයි. ඔව් සර්. ඔව් මම මේ දිගටම හදාගෙන කියන්නේ. මම මේ ප්‍රශ්නේ දිගටම හදාගෙන ගියේ. මෙහෙමයි ප්‍රශ්න අංක එන්නේ. පළවෙනි එකේ ඉන්නේ කර්ණයේ දිග. නේ? පළවෙනි එකේ ඉන්නේ කර්ණයේ දිග. මම මේ දිගටම ආවේ. පළවෙනි එකේ කර්ණයේ දිග ඉන්නේ 2x අඩු කිරීම 1. නේ? ඊට පස්සේ නේද පයිතගරස් සම්බන්ධය යොදන්න තියෙන්නේ මෙතන දෙවෙනි ප්‍රශ්නේ නේ? ඔව් සර්. තුන්වෙනි ප්‍රශ්නේ තමයි x වර්ගයේ ඍණ 5x සමානයි 4 බව නේ? ඔව් සර්. මෙතන තුන්වෙනි එක. මෙන්න මෙතනට මේක එන්නේ මෙයා 4 එහා පැත්තට දාන්න ඕන නේ? ඔව් සර්. ඒ 4 දාන්න ඉස්සෙල්ලා මෙයා මෙතන පීවර දෙකකට යන්න ඕන. දෙකෙන් බෙදන්න ඕන. x වර්ගයේ බෙදීම 2 ඍණ 5x ඍණ 4 සමානයි බිඳුව. එම නිසා x වර්ගයේ ඍණ 5x සමානයි 4 වෙයි. ඔන්න ඔතනින් ඒක නැවතුවා. ඊළඟටනේ වර්ග පූර්ණය මේ කරන්නේ මේක 4. ඔව් සර්. 4 වෙනි ප්‍රශ්නේ තමයි 10.4 ඉවර වෙන්නේ නේ? ඔව් සර්. මම ළඟ අර මෙතන ප්‍රශ්නේ පේන්නේ නැති ඉඳලා මම මේ දිගටම හැදුවේ. එතකොට මෙතනට එක ලකුණක් තියෙනවා. ඊළඟට x ධන 3 හඳුනා ගැනීම තියෙනවානේ මෙතන. x ධන 3ට එකක් තියෙනවා. ඊට පස්සේ පයිතගරස් සම්බන්ධය දක්වනවට එකක් තියෙනවා. එතන ලකුණු 2යි. ඊළඟට මෙන්න මේ ප්‍රසාරණය කරන අවස්ථාවට 1යි. ඊළඟ ලකුණ එන්නේ මෙන්න මේ පියවර 3ත් එක්ක කොහොම 1 ලකුණු 2යි. ඊළඟට මේ පූර්ණ වර්ගයක් වෙන නියතය හඳුනා ගැනීමට 1යි. ඊට පස්සේ පූර්ණ වර්ගය හඳුනා ගැනීමට 1යි. ඊට පස්සේ වර්ගමූල 41 මෙන්න මේ පියවරට 1යි. ඊළඟට 5.7 ඍණ විය නොහැක 5.7ට 1යි. ඊට පස්සේ 10යි 10.4ට 1යි. 1යි 2යි 3යි 4යි 5යි. එතන ලකුණු 5යි.
ඒ අනුව තමයි සමස්ත ලකුණු පහේ කීයද කියලා එන්නේ. 10න් දාන්න. මෙතනින් මේ ප්‍රශ්නේ ඉවරයි. තුන්වෙනි කොටස. මතක් වෙන්නේ නැති වර්ගජ සමීකරණ මේවා දැන් මේ ආකෘතියට අනුකූලව මේ ප්‍රශ්න පත්‍ර වලට ඔබ ලබන ලකුණු සහ ඔබට මෙතන අමතක වෙලා තියෙන කොටස් හරියට හඳුනගෙන ඔබ දැන් මේ ගමන හරියට යන්න ඕන. දැන් කිසිදු විෂය නිර්දේශ කප්පාදුවක් වෙන්නේ නැති බව සඳහන් කරලා තියෙනවා පැහැදිලිව. එහෙනම් ඒ ගැන අවධානය යොමු කරන්න. දැන් අපි සම්පූර්ණයෙන්ම මේකට සම්බන්ධ වෙලා මේ විදිහට ප්‍රශ්න පත්‍ර වලට හරියට මුහුණ දුන්නොත් අපිට හොඳ ගමනක් ඔබට ජයග්‍රාහී ගමනක් යන්න පුළුවන් පුතා. හරිද? අපි අන්තිමට ගන්න තැනටක් ගාලා එනවා. අද දවසේ අපි සාකච්ඡා කරන අන්තිම ගැටලුව ඒ තමයි ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6 එන්නේ වෙනස්ම විදියට එතන ත්‍රිකෝණමිතිය තියෙනවා. ත්‍රිකෝණමිතිය ගානක් තමයි තියෙන්නේ නේද? ඔව්. රූපේ දැක්වෙන පරිදි කමල් ඒ ස්ථානයෙන් පිටත්ව උතුරු දෙසට මීටර් 12ක් ගමන් කොට දීනම් ස්ථානයට පැමිණේ. ඔහු B සිට අංශක 40ක දිගංශයකින් මීටර් 20ක් ගමන් කොට C ස්ථානයටද එතෙන් සිට මීටර් 25ක් නැගෙනහිරට ගමන් කොට D ස්ථානයටද පැමිණේ. ඉහත රූපය පිටපත් කර දී ඇති තොරතුරු ඇතුළත් කරන්න ත්‍රිකෝණමිතික වගුභාවිතයෙන් CE දුර ආසන්න මීටරයට සොයන්න. BE දුර ආසන්න මීටරයට වැටයූ විට DE දුර ආසන්න මීටරයට වැටයූ විට මීටර් 15ක් වේ. එනම් EAD AD දුර ගණනය කරන්න. ත්‍රිකෝණමිතික වගුභාවිතයට යන්න තියෙනවා. අපි බලමු. අපි යමු white board එකට. දරුවනි එතකොට මෙතන ECD මෙතන B මෙතන A මෙහෙට තමයි උතුර. මෙතන දිගංශය අපිට තියෙනවා අංශක 40යි. මෙතන මීටර් 20යි. මෙතන මීටර් 25යි. මෙතන මීටර් 12යි. මේ තොරතුරු ටික ඔබ ලකුණු කරලා තියෙනවා නම් ලකුණු එකක් තියෙනවා. මේ තොරතුරු ටික ඔබ ලකුණු කරලා තියෙනවා නම් හරියට එක ලකුණයි.
ඊට පස්සේ අපෙන් අහනවා CE දිග. CE අහන්නේ. මෙතන අංශක 90යි. CE ගන්න නම් sin වලට යන්න වෙනවා අපිට. එතකොට අපේ රෝමිලා ක්‍රමාංක මේක රෝමිලා ක්‍රමාංක 2 EC සෙවීම. එතකොට අපි ගන්න ECB ත්‍රිකෝණය. sin 40. sin 40 සමානයි EC බෙදීම 20. sin 40 යි ඕගලන්ට 0.64228. EC බෙදීම 20. එම නිසා EC සමානයි 0.64228 ගුණ කරන්න තියෙන 20ෙන්. ඔබේ උත්තරය එයි 12.856. ආසන්න මීටරයට පුතා උත්තරේ එන්නේ මීටර් 13යි. අවදෝක මීටර් 13යි. ලකුණු ප්‍රදානය කරොත් ඒකේ sin අනුපාතය හඳුනා ගැනීමට 1යි. 0.64228 1යි. 13ට 1යි. ඔය විදිහට තුන්වෙනි කොටස. ඒතර මෙතන 13යි. අපෙන් අහන්නේ EAD කෝණය. EAD මෙන්න මේ කෝණය. එතකොට අපිට යන්න වෙනවා EAD ත්‍රිකෝණයෙන් ටැන්ජන් අනුපාතයට tan EAD tan EAD කියන්නේ සම්මුඛ පාදයේ 13.25 බෙදන්න තියෙනවා. එතකොට BE අපිට 12යි කියලා දීලා තියෙනවා. BE sorry 12 නෙවෙයි 15යි. 15යි 12යි. AB මෙයා 15යි 12යි. ඒ කියන්නේ සමස්තය 38 බෙදීම 27යි. 38 27න් අපි බෙදමු. 38 27. 27 ඒවා 1යි. ඉතුරු වෙනවා දරුවනේ 11. දශම. එතකොට 110ට බැලුවා. 4ක් වගේ. 4කට 28යි. 4 2 8යි 9යි 10යි 108යි. ඉතුරු 32යි. 32ක් කියනවාද? 4කට 28න් 8 2යි 4 2 8යි 9යි 10යි. 8න් 7ක් මෙතන 1යි 110න් හරි. 232 නෙවෙයි 2යි. මෙතන 2යි. 20ට 20ට නෑ 0යි. 200ට 7යි. 4කට 49න් 4යි. 4 2 14යි 4යි 18යි. 10න් 9ක් 1යි 9න් 8ක් 1යි 110ට 110ට හරියටම එනවා 4ක්. මේ 110යි. එතකොට මෙතන එනවා පුතා 1.4.7.4. මේ tan EAD එම නිසා EAD වෙන්නේ ඔබේ කෝණේ එන්න ඕන අංශක 54යි කලා 36ක්. අංශක 54යි කලා 36ක්. ඊට පස්සේ අපි අහනවා AD දිග. AD මෙයාව. AD දිග හොයන්න නම් අපිට sin වලට යන්න පුළුවන්. ඒ නිසා sin 54යි කලා 36 අපි සමාන කරනවා. එතකොට 25යි 13යි එකතුව 38යි. 38 බෙදීම AD. sin 54යි කලා 36 එන්නේ පුතා 0.8යි 1යි 5යි 1. 38 AD.
එතකොට එම නිසා AD සමානයි ඔයගොල්ලන්ට එන්න ඕන 38 බෙදීම 0.8151. ලඝු වලට යන්න වෙනවනේ. ලඝු වලට ගියාද ඔයගොල්ලෝ? මොකද කියන්නේ? මේකේ 38 අපි බෙදනවා. එතකොට මෙතන එනවා 38 අඩු කිරීම ලඝු 0.8151. මෙයාගේ ඉන්නේ 1 මට පොඩ්ඩක් ලබන කියන්න බලන්න. නුවන්ක 38 කීයද ආවේ ලඝු? 1.579 8යි. 1.578. මෙයාගේ ඉන්නේ beauty 1 කීයද? 81 51 කියන්න මට. සර් මේ අර අංශක ගාන 54යි කලා 37 આવොත් වෙනස් වෙනවද? 54යි කලා 37. මෙතන 70. මෙතන කොහොමද ආවේ මේ මම බෙදලා නෙමෙයි සර් ගත්තේ. මේක ලඝු වලින්ද ගත්තේ? ඔව්. මෙතන 70 කීයද එන්නේ එතකොට? එතකොට එන්නේ 1.408 ආවේ. 8? ඔව්. 4.8? ඔව් සර්. ලොකු වෙනසක් නේ. පොඩ්ඩක් එන්න කැල්කියුලේටර්. අට 1.4.8. ඔව් සර්. 8 එන්න බෑනේ. 8 කියන්නේ මෙයා 4නේ. 5. කලා 36ට වැඩි වෙනස් වෙනවනේ. කලා 37ක් යනවා සර්. 37. එතන ආයි පොඩ්ඩක් චෙක් කරාද? ඔව් සර්. 8ම දෙන්නේ. ඔව් සර්. ඔව් ඉතින්. ලම්බනක පැත්තට ගිහිල්ලා එහෙම ගත්තා කියලා ඉතින් එහෙම මේක මේ කලා 37 ඒ ලඝු වලින් 37 එනවා නම් ඒක දෙනවා ඉතින්. මම දැන් ඒක චෙක් කරේ නෑ. ඔයා හරියට කරලා ඇති නම් මෙතන 37ට දෙනවා පුතා. හරි? 37ට දෙනවා. එතකොට ප්‍රශ්නේ මෙතන වෙනස් වෙනවා. 8යි 1යි 5යි කීයද තියෙන්නේ? 8යි 1යි 5යි 3 සර්. 5යි 3. ඒතර ඔයාගේ AD වෙනස් වෙයි හැබැයි. ඊට අනුරූපව. ඔව් සර්. ඔව්. මට 8යි 1යි 5යි 1 කීයද කියලා කියන්නේ? 8යි 1යි 5යි 1 9යි 1යි 1යි 3යි. 9යි 1යි 1යි 3යි. එතකොට මේක අඩු වෙනවා 1.5යි 7යි 9යි 8න් beauty 1.9යි 1යි 1යි 3 අපි අඩු කරනවා. එතකොට 8න් 3ක් 5යි. 9න් එකක් 8යි. 7න් එකක් 6යි. 15න් 9ක් 6යි. බිංදුව අඩු කිරීම ඍණ 1. ඒ කියන්නේ 1යි. මට බෙදලා දෙන්න 6යි 6යි 8යි 5. ප්‍රතිලඝු 46යි 6යි 1. 6යි 1. ඔයාට ආවේ 6යි 2ද? මට ආවේ සර් 46.6. 46.6යි 1යි මීටර්. ඒක වැරදි නෑ. ලඝු වලින් ගිහිල්ලා දැන් මෙතන ලඝු වලින්
යොත් ඒ උත්තරේ නම් එන්නේ ඒකට ලකුණු දෙනවා. මෙතන දැන් ඕ මේ හැබැයි ඉතින් මේක ලඝු වලට දශම ස්ථාන 4කට බෙදලා ගන්න ඕනේ හින්දා. එතන බෙදලා ගත්තොත් වඩා පහසුයි කියලා හිතෙන්නේ නැද්ද? 27න් බෙදන එක. ඒක ලඝු පොත භාවිතයෙන් මෙතන නම් ටිකක් දශම ගානකින් බෙදන්න තියෙන්නේ. ඒතර කොහොමද ලඝු වලට යන එක වාසි. මම හිතන්නේ මෙතනදී ලඝු වලට යන එක වාසියක් නෑ නේද? සංකල්ප ගන්න පුළුවන් නේ. ඒ ගැන පොඩි අවධානය යොමු කරන්න. එතකොට උත්තරේ එන්න ඕන දරුවනි 46.6යි 1 හරි 46.6යි 2ක් හරි අර පුතා කිව්වා වගේ 46.6 ආවොත් ඒකත් අපිට ගන්න පුළුවන් ලබනක භාවිතය තුල. ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ ගොනු වෙන්නේ. මේකේ ලකුණු ලැබෙනවා මෙතනත් තුන්වෙනි කොටසේ මෙතන 38 බෙදීම් 27ට එකක් හම්බ වෙනවා ටැන්ජන් අනුපාතයත් එක්ක. ඊට පස්සේ 1.4.74යි කෝණයට 1යි. ඊළඟට සයින් අනුපාතයට 1යි. සයින් නගේ මෙතන 1යි උත්තරේට 1යි. 1යි 2යි 3යි 4යි 5යි 6ක් කියනවා එතනට. 6යි මෙතන 1යි 2යි 3ක් කියනවා 3යි 1යි 4යි ඒ අනුව 10න් හැදේ. ඔන්න ඔහොමයි ත්‍රිකෝණමිතිය ගාන. මේ මට්ටම තමයි ඉතින් O level papers වල අපි කරන්න ගත්තාම මේ O level papers වලට කලින් ආපු පෙරහුරු පරීක්ෂණනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔස්සේ ආපු පෙරහුරු පරීක්ෂණ. ඒ හින්දා අපි මේ වගේ මට්ටමක ගැටලු විසඳනවා කියන්නේ ගුණාත්මක කමින් තියෙන ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුකූල ප්‍රශ්න. දැන් ඕගොල්ලන්ට ඒ කොටස පිළිබඳ සමස්ත අවබෝධයක් ගන්න පුළුවන්. ප්‍රශ්න පහක ලකුණු කීයද කියලා ගන්න. එකක් අතහැරලා. ඔය විදියට. එහෙමනම් දරුවනි අද අපි කතා කරා මේ ත්‍රිකෝණමිතිය සංඛ්‍යානය ප්‍රතිශත කුලී කිරීම ඊට පස්සේ ප්‍රස්ථාර මේ කාරණා ගණනාවක් මතක් වෙනවා. ඔව් එහෙමනම් අපි දැන් සතියක් විතර යන ඕගොල්ලන්ට ඊළඟ කාර්යයේදී නේද? ඉතින් අපි බලමු එක නැද හරිය දවසකටත් ඔබ සම්බන්ධ වෙන්න බලමු. කාලසටහන අනුව එතෙක් ඉන්න එපා. දැන් ඔබට මම පැවරුමක් සකස් කරලා තියෙනවා. ඒ පැවරුමේ ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් තියෙනවා. ඔබ මේක අවසන් වුණාම මේ ප්‍රශ්න පත්‍ර කට්ටල දෙක ඇගීමක් ලෙස සලකලා ඔබට පුළුවන් මේ ප්‍රශ්න පත්‍ර කට්ටල දෙක වෙන වෙනම ගලවලා වෙන් කරගන්න. ගලවලා වෙන් කරගෙන විභාගය ඕලෙවල් විභාගය ලෙස සලකලා කටයුතු කරන්න. අනිවාර්යෙන්ම ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. නිදහස් වෙලාවක් හදාගන්න පැය දෙකක් ෆස්ට් පේපර් එකට. ඊට පස්සේ පැය 3යි කාලා සෙකන්ඩ් පේපර් එකට වෙන් කරගන්න. ඒ විදිහට කාලයට අනුරූපව වැඩේ කරෙන්න ඕන. නැතුව ගානක් හදලා දවසක් ගිහිල්ලා ඊළඟ ගාන හදන එක ඒව ගැලපෙන්නේ නැහැ. කාලයට අනුරූපව ওই ප්‍රශ්න පත්‍ර දෙක හරියට කරලා පිළිතුරු සූදානම් කරගන්න. ඒවා ඉදිරියේදී අපි සාකච්ඡා කරගෙන යනවා. හරි පුතේ. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ ප්‍රාප්තියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.